සුබ දවසක් ආදරණීය දුවේ පුතේ. ව්‍යාපාර හා ගිණුම් කරන අධ්‍යයනය 10 ශ්‍රේණියට අදාළ තුන්වෙනි පාඩම ව්‍යාපාර සංවිධාන කියන කොටස අපි මේ විදිහට ආරම්භ කරනවා. අපි බලමු ව්‍යාපාර සංවිධානය යටතේ අපිට මොනවද ඉගෙන ගන්න තියෙන්නේ කියලා. ව්‍යාපාර සංවිධාන. පුතා දැන් අපි ගත්තොත් එහෙම ව්‍යාපාර විවිධ ආකාර ව්‍යාපාරයක් ගත්තම ඒ ව්‍යාපාරයේ විවිධ ආකාරවලට සංවිධානය වෙලා ඉන්නවා. මේ සංවිධානය වෙලා ඉන්නවා කියලා කියන්නේ ඒගොල්ලෝ එකිනෙකට එකතු වෙලා ඉන්නවා කියන එක. මෙම විවිධ ස්වරූපවල ව්‍යාපාර සංවිධාන වර්ග විවිධ නිර්ණායක මත පහත පරිදි අපිට වර්ග කරන්න පුළුවන්. එතකොට ඒගොල්ලෝ එකිනෙකට එකතු වෙලා ඉන්න ආකාරය අනුව අපිට වර්ග කරන්න පුළුවන් පහත ආකාරයට. බලන්න. හිමිකාරීත්වය අනුව. ඒ කියන්නේ රචයටද අයිති නැත්නම් පෞද්ගලික අංශයටද අයිති හිමිකාරීත්වය. අරමුණ අනුව ලාභ ලැබීමේ අරමුණද ඒගොල්ලෝ ගාව තියෙන්නේ. ලාභ ලබන්නේ නැති අරමුණද ඒගොල්ලෝ ගාව තියෙන්නේ. ඊට පස්සේ පරිමාණය. පරිමාණය කියන්නේ සුළු පරිමාණද නැත්නම් මධ්‍ය පරිමාණද මහා පරිමාණද. අන්න ඒ විදිහට අපිට ව්‍යාපාර වර්ග කරන්න පුළුවන්. ව්‍යාපාර සංවිධාන වර්ග කරන්න පුළුවන්. හිමිකාරීත්වයේ අනුව ගත්තොත් එහෙම ප්‍රධාන කොටම පෞද්ගලික අංශයේ ව්‍යාපාර සංවිධාන. මොනවාද පුතා පෞද්ගලික අංශයේ ව්‍යාපාර සංවිධාන වලට වැටෙන්නේ? හවුල් ව්‍යාපාර, ඒක පුද්ගල ව්‍යාපාර, සංස්ථාපිත සමාගම්, සමූපකාර සමිති, සංවිධාන වගේ දේවල් අපිට හඳුන්වන්න පුළුවන් පෞද්ගලික අංශයේ ව්‍යාපාර විදිහට. රාජ්‍ය අංශයේ ව්‍යාපාර මොනවද බලන්න? මධ්‍යම රජය, පළාත් සභා සහ පළාත් පාලන ආයතන යටතේ පවතින ව්‍යාපාර අපිට රාජ්‍ය අංශයට අයිති ව්‍යාපාර වශයෙන් දක්වන්න පුළුවන්. උදාහරණ විදිහට රජයේ දෙපාර්තමේන්තු, රාජ්‍ය සංස්ථා, රාජ්‍ය සමාගම්. හොඳට මතක තියාගන්න මේ දේවල් රාජ්‍ය අංශයට අයිති ව්‍යාපාර විදිහට අපිට දක්වන්න පුළුවන්. අරමුණ අනුව. පුතා බලන්න මෙතන දාලා තියෙනවා අරමුණ අනුව ගත්තම ලාභ අරමුණු කරගත් ව්‍යාපාර. ඒ වගේම ලාභ අරමුණු කර නොගත් ව්‍යාපාර. ලාභ අරමුණු කරගත් ව්‍යාපාර නැවත කොටස් දෙකකට බෙදනවා. පෞද්ගලික ව්‍යාපාර, ඒ වගේම පොදු ව්‍යාපාර. මේ පෞද්ගලික ව්‍යාපාර ගත්තොත් එහෙම ඒ පෞද්ගලික ව්‍යාපාර, ඒක පුද්ගල ව්‍යාපාර, හවුල් ව්‍යාපාර, සංස්ථාපිත සමාගම් විදිහට අපිට දක්වන්න පුළුවන්. මේවා ලාභ අරමුණු කරගෙන ක්‍රියාත්මක වන ව්‍යාපාර. එතකොට රජයට අයිති ව්‍යාපාර ඒවා තමයි පොදු ව්‍යාපාර කියන්නේ. මේ රජයට අයිති ව්‍යාපාරවල ලාභ අරමුණු කරගෙන ක්‍රියාත්මක වෙන්නේ රාජ්‍ය සමාගම්. හොඳට මතක තියාගන්න. එතකොට රාජ්‍ය සමාගම් තමයි ලාභ අරමුණු කරගෙන ක්‍රියාත්මක වෙන්නේ. ලාභ අරමුණු කර නොගත් ව්‍යාපාර. අපි ගත්තොත් එහෙම පෞද්ගලික අංශයේ ලාභ අරමුණු කරගෙන ලාභ අරමුණු කර නොගෙන ක්‍රියාත්මක වන ව්‍යාපාර පෞද්ගලික අංශයේ තියෙන ඒවා තමයි සමූපකාර සමිති, සමිති සංවිධාන ගත්තම ඒගොල්ලෝ මතක තියාගන්න ලාභ අරමුණු කරගෙන නිමි ක්‍රියාත්මක වෙන්නේ. ඒ කියන්නේ ලාභ අරමුණු නොකරගෙන තමයි ඒගොල්ලෝ කටයුතු කරන්නේ. සමූපකාර සමිති, ඒ වගේම සමිති සංවිධාන. එතකොට රාජ්‍ය අංශය නැත්නම් පොදු අංශය කියනවා. මේ රාජ්‍ය අංශයට අයිති ලාභ අරමුණු කරගන්නේ නැති ව්‍යාපාර තමයි රාජ්‍ය සංස්ථා, ඒ වගේම රජයේ දෙපාර්තමේන්තු ලාභ අරමුණු කර නොගෙන තමයි ක්‍රියාත්මක වෙන්නේ. හොඳට මතක තියාගන්න පුතේ. පරිමාණය අනුව ගත්තොත් එහෙම බලන්න සුළු හා මධ්‍ය පරිමාණ ලෙස අපිට වර්ග කරන්න පුළුවන්. මහා පරිමාණ ලෙස අපිට වර්ග කරන්න පුළුවන්. බලන්න පුතා මෙතන ජන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව අපේ රටේ බොහෝ ගණනය කිරීම් ආර්ථිකයට ඉදිරිපත් කරන දෙපාර්තමේන්තුව තමයි ජන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව. එතකොට ඒගොල්ලෝ හඳුන්වන පරිදි සේවක සංඛ්‍යාව 25ට අඩු ව්‍යාපාර තමයි සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර ගණයට අන්තර්ගත කරන්නේ. පුතා ඊට පස්සේ මහා පරිමාණ ව්‍යාපාර ගත්තොත් එහෙම විශාල සේවකයන් ප්‍රමාණයක් සේවය කරන කර්මාන්ත ශාලා තියෙන ව්‍යාපාර
අපි කියනවා මහා පරිමාණ ව්‍යාපාර විදිහට. අපි එනවා ප්‍රධාන ව්‍යාපාර සංවිධානයක් කතා කරන්න ඒක පුද්ගල ව්‍යාපාර. පුතා මේකේ වචනාර්ථයෙන්ම තියෙනවා ඒක පුද්ගල. ඒ කියන්නේ එක පුද්ගලයට අයිති ව්‍යාපාර තමයි පුතා මේ ඒක පුද්ගල ව්‍යාපාර කියන්නේ. බලන්න. හිමිකාරීත්වය එක් පුද්ගලයෙකු සතු ව්‍යාපාර තනි පුද්ගල ව්‍යාපාර ලෙස හඳුන්වනවා. ඒ කියන්නේ එක අයිතිකරුවයි ඉන්නේ. මේ ඒක පුද්ගල ව්‍යාපාරවල ලක්ෂණ මොනවද? ප්‍රාග්ධනයේ අයිතිකරු තනි පුද්ගලයෙකු විසින් යොදවනවා. ඒ කියන්නේ එක පුද්ගලයන් ඉන්නේ. ඉතින් අයිතිකරුටම තමයි ප්‍රාග්ධනය දාන්න වෙන්නේ. ඒ වගේම ලාභ හෝ අලාභ තනිව එයාට ලාභ නම් තනිව භුක්ති විඳින්න පුළුවන්. අලාභ නම් එයාට තනිව දරා ගන්න වෙනවා. ඒ වගේම අයිතිකරුගේ වගකීම අසීමිතයි. පුතා මේ අයිතිකරුගේ වගකීම අසීමිතයි කියන එකේ අදහස තමයි ව්‍යාපාර කටයුත්ත කරනකොට මොනහරි කරදරයක් පාරිභෝගිකයෙක්ට සිදු වුණොත් උදාහරණයක් විදිහට කෑම කඩයක් කරන ව්‍යාපාරිකයෙක්ගේ මොනහරි කෑමක් කාලා ඒ කෑම විෂ වෙලා පාරිභෝගිකයෙක් මැරුණොත් එහෙම ඒ පාරිභෝගිකයට තමන්ගේ ඉඩකඩම් පවා විකුණලා වන්දි ගෙවන්න වෙනවා අදාළ ව්‍යාපාරයේ අයිතිකාරයට. ඒක තමයි වගකීම අසීමිතයි කියන්නේ. තමන්ගේ පෞද්ගලික දේපල පවා විකුණලා වන්දි ගෙවන්න වෙනවා. වගකීම අසීමිතයි පුතා ඒක පුද්ගල ව්‍යාපාරයක. ඒ වගේම නීතිමය පුද්ගලභාවයක් නැහැ. පුතා නීතිමය පුද්ගලභාවය කියන්නේ නීතිය ඉදිරියේ කෘතිම පුද්ගලයෙක් ලෙස ඉන්න පුළුවන් හැකියාව. තමයි නීතිමය පුද්ගලභාවය කියන්නේ. මේ නීතිමය පුද්ගලභාවයන් පවතින්නේ සමාගම් වලට විතරයි. තනි පුද්ගල ව්‍යාපාරවලට හවුල් ව්‍යාපාරවලට දකින්න බෑ. ඒ කියන්නේ නඩුවක් දැම්මොත් ව්‍යාපාරයට විරුද්ධව නඩුවක් දැම්මොත් අනිවාර්යයෙන්ම අයිතිකරු නඩුවට යන්නම ඕනේ. අයිතිකරු නඩුවට පෙනී සිටින්නම ඕනේ. එතකොට අයිතිකරු අනිවාර්යයෙන්ම නඩුවට පෙනී හිටින්න ඕනේ ඒක පුද්ගල ව්‍යාපාරයක. එතකොට අයිතිකරුටම යන්න වෙන හින්දා අපි කියනවා ඒක පුද්ගල ව්‍යාපාරවල නෛතික පුද්ගලභාවයක් නැහැ. නෛතික පුද්ගලභාවය හම්බෙන්නේ සමාගම් වලට විතරයි පුතා. අකණ්ඩ පැවැත්මක් නැහැ. අයිතිකරු මැරුණොත් එහෙම ඒ ව්‍යාපාරය එතනින් නවතිනවා. අකණ්ඩව ව්‍යාපාරයේ ක්‍රියාත්මක වෙන්නේ නැහැ ඒක පුද්ගල ව්‍යාපාරවල. ඒවා තමයි ඒක පුද්ගල ව්‍යාපාරවල ලක්ෂණ හැටියට දක්වන්න පුළුවන්. ඒ වගේම ලියාපදිංචි අනිවාර්ය නොවීම. ඒක පුද්ගල ව්‍යාපාරයක් ගත්තම අනිවාර්යෙන් ලියාපදිංචි කරන්න ඕනේ නැහැ. හැබැයි අයිතිකරුගේ සම්පූර්ණ නමින් හැර ව්‍යාපාරය වෙන නමකින් පවත්වාගෙන යනවා නම් අනිවාර්යෙන්ම ව්‍යාපාර නාම ආඥා පනත යටතේ අනිවාර්යෙන්ම ව්‍යාපාරය මොනා කරන්න ඕනද? ලියාපදිංචි කරන්නම ඕනේ. හොඳට මතක තියාගන්න පුතා. හරි. එතකොට ඒක පුද්ගල ව්‍යාපාරයක ලියාපදිංචි අනිවාර්ය නැහැ. නමුත් මෙතන කියනවා එහෙත් ව්‍යාපාරය අයිතිකරුගේ සම්පූර්ණ නමින් හැර වෙනත් නමකින් පවත්වාගෙන යන්නේ නම් අදාළ පළාත් සභාවේ ව්‍යාපාර නාම ප්‍රඥප්තිය යටතේ ව්‍යාපාර නාම රෙජිස්ට්‍රාර් කාර්යාලයේ ව්‍යාපාර නාමය මොනා කරන්න ඕනද? ලියාපදිංචි කරන්න ඕනේ. ඒක පුද්ගල ව්‍යාපාරයක් ලියාපදිංචිය සඳහා පහත දැක්වෙන ක්‍රියාපටිපාටි අනුගමනය කරන්න ඕනේ. පුතා හොඳට මතක තියාගන්න ඔයාගෙම කියලා ව්‍යාපාරයක් ආරම්භ කරොත් ඔයාගේ සම්පූර්ණ නමින් නැතුව වෙන නමකින් ව්‍යාපාරය පවත්වාගෙන යනවා නම් අනිවාර්යයෙන්ම ලියාපදිංචි කළ යුතුයි ඔයාගේ ව්‍යාපාරය. එතකොට ලියාපදිංචි කරන්න නම් මෙන්න මේ කියන ක්‍රියාපටිපාටි අනුගමනය කරන්න ඕනේ. මුලින්ම ප්‍රාදේශීය ලේකම් කාර්යාලයෙන් අදාළ ඉල්ලුම් පත්‍රය ලබා ගන්න ඕනේ. මේ සඳහා පහත දැක්වෙන ඉල්ලුම් පත්‍ර දෙක ලබා ගන්න ඕනේ. ඔයා ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට ගිහිල්ලා මෙන්න මේ කියන ඉල්ලුම් පත්‍ර දෙක ගන්න ඕනේ. පළවෙනි එක මොකද්ද? ඒක පුද්ගල ව්‍යාපාර නාමය ලියාපදිංචි කිරීම සඳහා වූ ඉල්ලුම් පත්‍රය ගන්න ඕනේ. ඒ වගේම ව්‍යාපාර නාම ලියාපදිංචි කිරීම සඳහා අවශ්‍ය වන ග්‍රාම නිලධාරී වාර්තාව ලබා ගැනීම සඳහා වූ ඉල්ලුම් පත්‍රය කියන ඉල්ලුම් පත්‍ර දෙක ඔයා මුලින්ම ගන්න ඕනේ. ඊට පස්සේ ග්‍රාම නිලධාරී සහතික කළ වාර්තාව සහ නිවැරදිව සම්පූර්ණ කරන ලද ඉල්ලුම් පත්‍රය ලියාපදිංචියට අවශ්‍ය ගාස්තුවද සමග
ප්‍රාදේශීය ලේකම් වෙත බාර දෙන්න ඕනේ අරගත්තු අපි කියනවා ඉල්ලුම් පත්‍ර ටික සම්පූර්ණ කරලා නිවැරදිව අදාළ ප්‍රාදේශීය ලේකම්ට බාර දෙන්න ඕනේ. ප්‍රාදේශීය ලේකම් විසින් ඉහත ලේඛන සලකා බැලීමෙන් අනතුරුව ව්‍යාපාර නාමය ලියාපදිංචි කිරීමේ සහතිකය නිකුත් කරනවා. එතකොට ප්‍රාදේශීය ලේකම් මේවා පරීක්ෂා කරනවා. පරීක්ෂා කරලා ඉවර වෙලා ඒවල අඩුපාඩු නැත්තම් ව්‍යාපාරයේ නාමය ලියාපදිංචි කරනවා. මේ සහතිකය ව්‍යාපාරික ස්ථානයේ ප්‍රදර්ශනය කරන්න ඕනේ අනිවාර්යයෙන්ම මතක තියාගන්න පුතා. ව්‍යාපාරය නාමය ලියාපදිංචි කිරීමෙන් ගන්න පුළුවන් ප්‍රයෝජන මොනවද? ව්‍යාපාරයක නමක් දැන් ඔයාගේ තනි පුද්ගල ව්‍යාපාරය ලියාපදිංචි කරාම ඔයාට ලැබෙන ප්‍රයෝජන බලන්න. අනන්‍යතාවයක්. ඔයාගේම ව්‍යාපාරයට අනන්‍යතාවයක් ලැබෙනවා. ඒ වගේම ව්‍යාපාර නාමයේ අයිතිය තහවුරු වෙනවා. එතකොට ඔයාට විතරයි මේ නම පාවිච්චි කරන්න පුළුවන්, වෙන කාටවත් පාවිච්චි කරන්න බෑ මේ නම. ඒ අයිතිය ඔයාට ලැබෙනවා. රජයෙන් ලබා දෙන දිරිගැන්වීම් ලබා ගන්න සුදුස්සෙක් බවට පත් වෙනවා ව්‍යාපාරයේ ලියාපදිංචි කරලා තිබ්බම. ණය ලබා ගැනීමේදී පහසුවක්. ලියාපදිංචි ව්‍යාපාරයක් විදිහට ඔයාට බැංකුවලට ඉදිරිපත් කරන්න පුළුවන් ණය ලබා ගැනීමේදී පහසුවක්. ඒක පුද්ගල ව්‍යාපාර සංවිධාන ක්‍රමයේ වාසි බලන්න පුතා. පහසුවෙන් ආරම්භ කරන්න පුළුවන්. ඕනෑම එක් පුද්ගලයෙක්ට ඉක්මනින්ම ඒක පුද්ගල ව්‍යාපාරයක් ආරම්භ කරන්න පුළුවන්. සියලුම ලාභ අයිතිකරුටම විතරයි හම්බෙන්නේ. ඇයි එක අයිතිකරුනේ ඉන්නේ? ව්‍යාපාරික තොරතුරු වල රහස්‍යභාවය ආරක්ෂා වෙනවා. ඒ කියන්නේ ව්‍යාපාරයේ රහස් පිටතට යන්නේ නැහැ පුතා. හොඳට මතක තියාගන්න. ව්‍යාපාරයේ රහස් ව්‍යාපාරය තුලම රැඳෙනවා. ඇයි එක අයිතිකරුනේ ඉන්නේ? තම දක්ෂතා උපරිමව යෙදී යොදන්න හැකියාව තියෙනවා. ඇයි තනි අයිතිකරුට තමන්ට පවතින දක්ෂතාවයන් උපරිම ආකාරයෙන් යොදන්න පුළුවන්. තීරණ ගැනීම ස්වාධීනයි. කාගෙන්වත් බලපෑමක් නැහැ. තමන්ට ඕන විදිහට තීරණ ගන්න පුළුවන්. ඒක පුද්ගල ව්‍යාපාර සංවිධානවල දකින්න පුළුවන් වාසි මොනවද? වාසි කතා කරා අවාසි මොනවද? බලන්න. ඒක පුද්ගල ව්‍යාපාරවල පවතින අවාසි. බලන්න පුතා. අයිතිකරුගේ වගකීම අසීමිතයි. මං කලිනුත් කිව්වා. තමන්ගේ ව්‍යාපාරය නිසා බාහිර පාර්ශවයකට කරදරයක් වුණොත් අනිවාර්යයෙන්ම තමන්ගේ සියලුම දේපල පවා විකුණලා වන්දි ගෙවන්න වෙනවා පුතා. ඒකයි වගකීම අසීමිතයි කියන්නේ. ප්‍රාග්ධනයේ රැස් කර ගැනීමේ දුෂ්කරතා පැවතීම. එතකොට එක අයිතිකරුවයි ඉන්නේ. එතකොට එක අයිතිකරුවක් විතරයි ව්‍යාපාරයට සල්ලි යොදන්නේ. ඒක නිසා ප්‍රාග්ධනයේ රැස් කරගන්න දුෂ්කරතා පවතින. අකණ්ඩ පැවැත්මක් නැහැ. නිකන් හරි අයිතිකරුගේ මොනෝහරි කරදරයක් වෙලා අයිතිකරුට ව්‍යාපාරය කරගෙන යන්න බැරි වුණොත් එතනම ව්‍යාපාරය බිඳ වැටෙනවා. අකණ්ඩ පැවැත්මක් නැහැ. ව්‍යාපාරයට නෛතික පුද්ගලභාවයක් හිමි නොවීම මතක තියාගන්න. ව්‍යාපාරයට නෛතික පුද්ගලභාවයක් නැහැ කියන්නේ ව්‍යාපාරයට විරුද්ධව නඩුවක් දැම්මොත් අනිවාර්යයෙන්ම අයිතිකරුටම උසාවි යන්න වෙනවා. උසාවි ගිහිල්ලා මේ නඩුවලට පෙනී සිටින්න වෙනවා. ඒකයි මේ ඒක පුද්ගල ව්‍යාපාරවලට නෛතික පුද්ගලභාවයක් නැහැ කියන්නේ. හැබැයි නෛතික පුද්ගලභාවයක් තියෙනවා නම් අයිතිකරු නඩුවලට යන්න ඕනේ නඩුවලට යන්න ඕනේ ව්‍යාපාරයේ නීතිඥවරයා විතරයි. නමුත් ඒක පුද්ගල ව්‍යාපාර හවුල් ව්‍යාපාරවලට මේ නෛතික පුද්ගලභාවය හිමි වෙන්නේ නැහැ. හිමි වෙන්නේ සමාගම් වලට විතරයි. ඒක නිසා ඒක පුද්ගල ව්‍යාපාරයක අවාසියක් විදිහට දක්වන්න පුළුවන් නෛතික පුද්ගලභාවය නොමැතිවීම. අයිතිකරු තනිව ගන්නා තීරණ ඇතැම් විට ගැටලුකාරී තත්ත්වයන්ට මුහුණ දෙන්න පුළුවන්. ඒ කියන්නේ අසාර්ථක වෙන්න පුළුවන්. එතකොට අයිතිකරු තනිව ගන්නා තීරණ ඇතැම් විට මොනවා වෙන්න පුළුවන්ද? අසාර්ථක වෙන්න පුළුවන්. ඒවා තමයි ඒක පුද්ගල ව්‍යාපාර සංවිධානවල පවතින අවාසි. ඊට පස්සේ අපි යනවා හවුල් ව්‍යාපාර. දැන් ඒක පුද්ගල ව්‍යාපාරයක ඉන්නේ එක අයිතිකරුනේ. හවුල් ව්‍යාපාරයක් ගත්තම අවමය අයිතිකරුවෝ දෙන්නයි උපරිමයේ 20යි. අන්න ඒ ආකාරයට ක්‍රියාත්මක වන ව්‍යාපාර අපි කියනවා පුතා හවුල් ව්‍යාපාර. බලන්න. ලාභ ලැබීමේ අරමුණින් පොදුවේ පවත්වාගෙන යන පුද්ගලයන් අතර පවත්නා සම්බන්ධතාවය හවුල් ව්‍යාපාරයක් කියලා කියනවා. එතකොට හවුල් ව්‍යාපාරවල අරමුණ ලාභ ලබන්න.
පුද්ගලයන් අතර පුද්ගලයන් කිහිප දෙනෙක් එකට එකතු වෙලා තමයි හවුල් ව්‍යාපාර පටන් ගන්න. 1890 හවුල් ආඥා පනත හවුල් ව්‍යාපාර සඳහා බලපානවා. හොඳට මතක තියාගන්න පුතා 1890 හවුල් ව්‍යාපාර ආඥා පනත තමයි හවුල් ව්‍යාපාර වලට බලපාන්නේ. හවුල් ව්‍යාපාරවල ලක්ෂණ මොනවද බලන්න. සමාජික සංඛ්‍යාව ගත්තොත් එහෙම මෙන්න මෙහෙමයි සමාජික සංඛ්‍යාව. හවුල් ව්‍යාපාරය ආරම්භීම සඳහා අවම වශයෙන් සමාජිකයන් දෙන්නෙක්වත් ඉන්නවා. සිටිය යුතු අතර උපරිම සමාජිකයන් 20යි. ඒ බව ප්‍රකාශ කරලා තියෙන්නේ 2007 අංක 7 දරන සමාගම් පනතෙන් තමයි ඒක ප්‍රකාශ කරලා තියෙන්නේ. හොඳට මතක තියාගන්න ඒවා අහන්න පුළුවන්. හවුල් ගිවිසුම. ඒ කියන්නේ හවුල් ව්‍යාපාරයක් ඇතිවන්නේ හවුල්කරුවන් අතර ඇති කරගන්නා එකඟතාවයක් මත. එතකොට කිහිප දෙනෙක් එකට එකතු වෙලා අපි ව්‍යාපාරයක් කරමු කියලා එකඟතාවයක් ඇති වෙනවා. ඒ ඇතිවන එකඟතාවය හවුල් ගිවිසුම කියලා කියනවා. මේක ලිඛිතව තියෙන්න පුළුවන්, නැත්නම් වාචිකව තියෙන්න පුළුවන්, නැත්නම් ව්‍යංගයෙන් තියෙන්න පුළුවන්. එහෙනම් පුතා හවුල් ගිවිසුමක් ඇති වෙන්න පුළුවන් කොහොමද? ලිඛිතව ඇති වෙන්න පුළුවන්, වාචිකව ඇති වෙන්න පුළුවන්, නැත්නම් ව්‍යංගයෙන් ඇති වෙන්න පුළුවන්. ලිඛිතව කියන්නේ ඒගොල්ලෝ කොලයක ලියනවා. වාචිකව කියන්නේ කටවචනයෙන් ඒගොල්ලෝ ඒ ගිවිසුම තියාගන්නවා. ව්‍යංගයෙන් කියන්නේ ඇඟවීමකින් හවුල් ගිවිසුමක් ඇති කරගන්න පුළුවන්. ඊට පස්සේ හවුල් ඔප්පුව කියන්නේ මොකක්ද බලන්න. බලන්න පුතා වංචා වැළැක්වීමේ ආඥා පනතට අනුව හවුල් ව්‍යාපාරයේ ආරම්භක ප්‍රාග්ධනය රුපියල් 1000ක් හෝ ඊට වඩා වැඩි නම් හවුල් ව්‍යාපාරය ලිඛිත ගිවිසුමක් යටතේ පවත්වාගෙන යන්න ඕනේ. එතකොට වංචා වැළැක්වීමේ ආඥා පනතට අනුව කියනවා පුතා මොකද්ද? රුපියල් 10ට වඩා ප්‍රාග්ධනයේ වැඩි නම් අනිවාර්යෙන්ම හවුල් ගිවිසුම ලිඛිතව තියාගන්න ඕනේ. එතකොට මේ හවුල් ගිවිසුම ලිඛිතව තියාගත්තොත් ඒකට අපි කියනවා පුතා හවුල් ඔප්පුව කියලා. ඊට පස්සේ බලන්න තව ලක්ෂණ තියෙනවා හවුල්කරුවන්ගේ වගකීම් අසීමිතයි. අර තනි පුද්ගල ව්‍යාපාරයක වගේමයි. නිකන් හරි ව්‍යාපාරයේ නිසා බාහිරයන්ට කරදරයක් වුණොත් හවුල්කරුවන්ගේ පෞද්ගලික දේපල පවා විකුණලා වන්දි ගෙවන්න වෙනවා. හවුල් ව්‍යාපාරයේ ලියාපදිංචි කිරීම අනිවාර්ය නෑ පුතා. හැබැයි අයිතිකරුවන්ගේ සම්පූර්ණ නම් වලින් හැර වෙනත් නම් වලින් පවත්වාගෙන යනවා නම් අනිවාර්යෙන්ම හවුල් ව්‍යාපාරය මොනා කරන්න ඕනද? ලියාපදිංචි කරන්න ඕනමයි. ඊට පස්සේ නෛතික පුද්ගලභාවයක් නැහැ. නෛතික පුද්ගලභාවයක් නැහැ කියලා කියන්නේ නීතිය ඉදිරියේ කෘතිම පුද්ගලයෙක් නිමි හවුල් ව්‍යාපාරය. හවුල් ව්‍යාපාරයට විරුද්ධව නඩුවක් දැම්මොත් හවුල්කරුවෝ ඔක්කොම ටික උසාවිය යන්න වෙනවා. එතකොට මම ඔයාට දැනුත් කියනවා හවුල් ව්‍යාපාරවලට නෛතික පුද්ගලභාවයක් ලැබෙන්නේ නැහැ. නෛතික පුද්ගලභාවය ලැබෙන්නේ සමාගම් වලට පමණයි. අකණ්ඩ පැවැත්මක් නොමැතිවීම. නිකන් හරි හවුල්කරුවන්ගේ මොන හරි මතභේදයක් නිසා හවුල්කරුවන් අතර ගැටලුවක් ඇති වුණොත් එක්කෝ එක හවුල්කරුවෙක්ට කරදරයක් වුණොත් යම් කිසි හේතුවක් නිසා හවුල් ව්‍යාපාරය ඇන හිටින්න පුළුවන්. ඒක නිසා අකණ්ඩ පැවැත්මක් නැහැ හවුල් ව්‍යාපාරවලට. හවුල් ව්‍යාපාරයේ වාසි මොනවද බලන්න. පහසුවෙන් ආරම්භ කරන්න පුළුවන්. මේකත් අර තනි පුද්ගල ව්‍යාපාරයක් වගේම පහසුවෙන් ආරම්භ කරන්න පුළුවන්. ඒ වගේම තනි පුද්ගල ව්‍යාපාරයකට වඩා වැඩි ප්‍රාග්ධනයක් රැස් කරගන්න පුළුවන්. හවුල්කරුවන් සතු විවිධ දක්ෂතා ප්‍රයෝජනයට ගන්න පුළුවන්. වගකීම හවුල්කරුවන් අතර බෙදී යනවා. දැන් තනි පුද්ගල ව්‍යාපාරයක නම් පුතා තනි අයිතිකරුට ඔක්කොම වන්දි ගෙවන්න වෙනවනේ ගෙවන්න වුණොත්. හැබැයි මේකෙදී හවුල්කරුවන්ට බෙදාගෙන තමයි වන්දි ගෙවන්න වෙන්නේ. ඒකත් එක්තරා වාසියක් විදිහට දක්වන්න පුළුවන්. හවුල් ව්‍යාපාරයේ අවාසි මොනවද බලන්න. අසීමිත වගකීම. මම අර කිව්වේ හවුල් ව්‍යාපාරය නිසා කාට හරි කරදරයක් වුණොත් තමන්ගේ පෞද්ගලික දේපල පවා විකුණන්න වෙනවා හවුල්කරුවන්ට වන්දි ගෙවන්න. ලාභයේ හවුල්කරුවන් අතර බෙදී යනවා. දැන් ඒක පුද්ගල ව්‍යාපාරයක නම් ලාභය තනි අයිතිකරු හිමි කරගන්නවනේ. හැබැයි හවුල් ව්‍යාපාරයක ලාභය හවුල්කරුවන් අතර බෙදී යනවා. හවුල්කරුවන් අතර මතභේද ඇති වෙනවා. එතකොට අපි දන්නවා පුද්ගලයන් එකට වැඩ කරනකොට ගැටලුකාරී තත්ත්වයන් නැති වෙනවා. අකණ්ඩ පැවැත්මක් නැති වෙනවා. නිකන් හරි හවුල්කරුවෙක්ගේ මොන හරි ගැටලුවක් මත ව්‍යාපාරය යන හිටින්න පුළුවන්. නෛතික පුද්ගලභාවයක් නොමැතිවීම කියන එකත් හවුල් ව්‍යාපාරයක අවාසියක්.
ඊට පස්සේ අපි යනවා සමාගම්. බලන්න පුතා. දැන් සමාගම් ගත්තම සමාගම් වලට බලපාන පනත තමයි 2007 අංක 7 දරන සමාගම් පනත. හොඳට මතක තියාගන්න. එතකොට සමාගම් සඳහා බලපාන්නේ 2007 අංක 7 දරන සමාගම් පනත. යටතේ ලියාපදිංචි කළ යුතු නෛතික පුද්ගලභාවයක් සහිත කොටස් නිකුත් කරමින් ප්‍රාග්ධනයේ සපයාගත හැකි සහ කොටස් හිමියන්ගේ වගකීම සීමිත වන්නා වූ සමාගම් සංස්ථාපිත සමාගම් ලෙස හඳුන්වනවා. පුතා එතකොට සමාගමක් කිව්වම සමාගමක ඒක ලියාපදිංචි කරන්න ඕනේ 2007 අංක 7 දරන සමාගම් පනත යටතේ. එයාට නෛතික පුද්ගලභාවයක් හිමි වෙනවා. ඒ කියන්නේ සමාගමට විරුද්ධව නඩුවක් දැම්මොත් අයිතිකරුවෝ යන්න ඕනේ නැහැ උසාවි. සමාගමේ නීතිඥවරයා විතරයි උසාවි යන්නේ. ඒකයි නෛතික පුද්ගලභාවය කියන එකේ අදහස. කොටස් නිකුත් කරනවා. එතකොට සාමාන්‍ය කොටස් නිකුත් කරලා සමාගමට ප්‍රාග්ධනය රැස් කරගන්න පුළුවන් විවිධ පාර්ශවයන්ගෙන්. එතකොට සාමාන්‍ය කොටස් මිලට ගන්නා පාර්ශවයන් සමාගමේ අයිතිකරුවන් බවට පත් වෙනවා. කොටස් හිමියන්ගේ වගකීම සීමිතයි. කොටස් හිමියන්ගේ වගකීම සීමිතයි කියන එකේ අදහස තමයි එයා ව්‍යාපාරයට යොදවලා තියෙන රුපියල් ලක්ෂ 2 නම් ඒ ලක්ෂ 2ට විතරයි එයා වග කියන්නේ. ඉන් එහාට වග කියන්නේ නැහැ. හැබැයි ඒක පුද්ගල ව්‍යාපාර හොල් ව්‍යාපාරවල එහෙම නැහනේ. තමන්ගේ පෞද්ගලික ඉඩකඩම් පවා විකුණලා වන්දි ගෙවන්න වෙනවා. නමුත් සමාගම් වල ඉන්න අයිතිකරුවන්ට එහෙම නෑ. උන්ගේ වගකීම මොකද? සීමිතයි. ඒගොල්ලෝ යොදලා තියෙන ප්‍රාග්ධනයට විතරයි ඒගොල්ලෝ වග කියන්නේ. ඒ වගේ ව්‍යාපාර අපි හඳුන්වනවා පුතා මොනවා කියලාද? සමාගම් කියලා. සංස්ථාපිත සමාගම් වල ලක්ෂණ බලන්න. මේක සමාගම් පනත යටතේ සංස්ථාපනය කරන්න ඕනේ. අකණ්ඩ පැවැත්මක් තියෙනවා. ඒ කියන්නේ එක අයිතිකරුවෙක්ට මොන හරි කරදරයක් වුණා කියලා සමාගම මිද වැටෙන්නේ නැහැ. ඒක දිගටම පවතිනවා. සීමිත වගකීම සහිතව ලියාපදිංචි කරන්න පුළුවන්. ඒ කියන්නේ තමන්ගේ පෞද්ගලික දේපල පවා විකුණලා වන්දි ගෙවන්න අවශ්‍ය වෙන්නේ නැහැ. වගකීම සීමිතව ලියාපදිංචි කරන්න පුළුවන් මේ සමාගම්. කොටස් නිකුතුවෙන් තමයි ප්‍රාග්ධනය රැස් කරගන්නේ. සංස්ථාපිත සමාගම් වල වාසි මොනවද බලන්න? අර ඒක පුද්ගල ව්‍යාපාර හවුල් ව්‍යාපාර වලට වඩා වැඩි ප්‍රාග්ධනයක් ගන්න පුළුවන්. නෛතික පුද්ගලභාවය තියෙනවා. අකණ්ඩ පැවැත්මක් තියෙනවා. වගකීම සීමා සහිතයි. අධ්‍යක්ෂක මණ්ඩලයක් මගින් තමයි කළමනාකරණය කරන්නේ. අන්න මේ වගේ දේවල් පුතා සංස්ථාපිත සමාගමක වාසි විදිහට අපිට දක්වන්න පුළුවන්. බලන්න අවාසි මොනවද? නීතිමය විධිවිධාන අධිකයි. සමාගමකට පුතා නීතිමය විධිවිධාන අධිකව පවතිනවා. හොඳට මතක තියාගන්න. ඒ වගේම ලාභය ව්‍යාපාරයේ අයිතිය බෙදිලා යනවා. එක පුද්ගලයෙක්ට නෙමෙයි, පුද්ගලයන් කිහිප දෙනෙක්ට නෙමෙයි, අතිවිශාල පුද්ගලයන් ප්‍රමාණයකට මේ ලාභයේ අයිතිය බෙදී යනවා. ඒක සමාගමක අවාසියක් විදිහට දක්වන්න පුළුවන්. සමූපකාර සමිති. දැන් අපි ඒක පුද්ගල ව්‍යාපාර කතා කරා, හවුල් ව්‍යාපාර කතා කරා, සමාගම් ගැන කතා කරා. ඊට පස්සේ අපි යනවා සමූපකාර සමිති. බලන්න පුතා. සමූපකාර සමිතියක් යනු ප්‍රජාතන්ත්‍රවාදීව පාලනය වන ස්වාධීන සංවිධානයකි. ඒ කියන්නේ ඒකේ ඉන්න සමාජිකයන් ප්‍රජාතන්ත්‍රවාදීව පාලනය කරනවා. ඒකේ එක පැත්තකට බර වෙච්ච දෙයක් නෙමෙයි, හැමෝම එකට එකතු වෙලා තමයි සමූපකාර සමිතියක් පාලනය කරන්නේ. තවද එය ස්වේච්ඡාවෙන් එකට එකතු වී සාමූහික අයිතියක් භුක්ති විඳින පුද්ගල කණ්ඩායමක පොදු අවශ්‍යතා ඉටු කර ගැනීමට අරමුණු කරගත් ව්‍යාපාරයක් විදිහට අපිට සමූපකාර සමිති හඳුන්වන්න පුළුවන්. අවම වශයෙන් සමාජිකයන් 10 දෙනෙකුගේ සහභාගීත්වයෙන් සමූපකාර සමිතියක් ආරම්භ කළ හැකි අතර ප්‍රධාන වශයෙන් සමාජික අරමුදල් වලින් ප්‍රාග්ධනය සැපයීම සිදු කරේ. එමෙන්ම 1972 අංක 5 දරන සමූපකාර සමිති පනත යටතේ සමූපකාර සමිති ලියාපදිංචි කරන්න ඕනේ. එතකොට හොඳට මතක තියාගන්න. සමූපකාර ව්‍යාපාරයක් 1972 අංක 5 දරන සමූපකාර සමිති පනත යටතේ මොනවා කරන්න ඕනද? ලියාපදිංචි කළ යුතුයි. බලන්න ලංකාවේ පවතින සමූපකාර සමිති, ශ්‍රී ලංකා විවිධ සේවා සමූපකාර සමිතිය, ශ්‍රී ලංකා පොල් නිපදවන්නන්ගේ සමූපකාර සමිතිය, ඒ වගේම සමූපකාර ණය දෙන සමිති අපි කියනවා සනස වගේ දේවල්.
අන්න ඒවා උදාහරණ වශයෙන් දක්වන්න පුළුවන්. සමූපකාර සමිතිවල ලක්ෂණ බලන්න. ප්‍රජාතන්ත්‍රවාදී පාලනයක් පැවතීම. මේ කියන්නේ එක්කෙනෙක්ට යටත් වෙලා නැහැ. හැම සමාජිකයම එකට එකතු වෙලා පාලනය කරනවා. ස්වේච්ඡා හා විවෘත සමාජිකත්වය. ඕනම කෙනෙක්ට ස්වේච්ඡාවෙන් හා විවෘතව සමාජිකත්වය ගන්න පුළුවන්. සමාජිකයන්ගේ සාමූහික අයිතිය. මේක එක්කෙනෙක්ට අයිති එකක් නෙමෙයි හැමෝන්ටම අයිති එක වගේ. පොදු අවශ්‍යතා හා අරමුණු වලින් යුක්ත වීම. එතකොට පොදු අවශ්‍යතාවයක් ඉටු කරන්න මොන හරි අරමුණක් ඉටු කරන්න තමයි සමූපකාර සමිති ආරම්භ වෙන්නේ. මේ සමූපකාර සමිතිවල වාසි මොනවද බලන්න පුතා? ප්‍රජාතන්ත්‍රවාදී පාලනයක්. හැමෝම එකට එකතු වෙලා පාලනය කරනවා. සමාජිකයන්ගේ සුබ සාධනය වෙනුවෙන් තමයි මේකේ කටයුතු කරන්නේ. සමූපකාර සමිති පවත්වා ගැනීම වෙනුවෙන් විවිධ වූ රාජ්‍ය අනුග්‍රහයන් හිමි වෙනවා. ඒකත් වාසියක්. ඒ වගේම ආර්ථික ප්‍රතිලාභ බෙදී යාමක් සිදු වෙනවා සමූපකාර සමිති මගින්. ඒක වාසියක් විදිහට දක්වන්න පුළුවන්. සමූපකාර සමිතිවල අවාසි ප්‍රාග්ධනයේ සීමිතව තියෙන්නේ පුතා. සමූපකාර ප්‍රතිපත්තිය මත කටයුතු කරන්න ඕනේ. ඒ කියන්නේ නීතියකට අනුව තමයි කටයුතු කරන්න වෙන්නේ. ප්‍රාග්ධනයේ සීමිතයි. අර සමූපකාර ප්‍රතිපත්තිය මත කටයුතු කරන්න වෙන හින්දා ඒව සමූපකාර සමිතිවල අවාසි විදිහට දක්වන්න පුළුවන්. සමිති කියන දේවල්. දැන් ඔයගොල්ලෝ දන්නවා ඕගොල්ලොත් එකට එකතු වෙලා සමිති සමාගම් පිහිටවගෙන ඇති. බලන්න. සමාජ සුබ සාධනයේ අරමුණු කරගත් සංවිධානයක් ලෙස සමිති හැඳින්විය හැකිය. ඒ කියන්නේ සමාජ සුබ සාධනයේ අරමුණු කරගෙන තමයි සමිති ක්‍රියාත්මක වෙන්නේ. විශේෂයෙන්ම සමාජික සුබ සාධනය, ප්‍රජා සේවා හෝ පුණ්‍ය කටයුත්තක් පදනම් කරගෙන මෙවැනි සංවිධාන පිහිටුවෙනවා පුතා. එතකොට සමාජ සුබ සාධනය, ප්‍රජා සේවාවන්, පුණ්‍ය කටයුතු සඳහා මේ සමිති බිහි වෙනවා. උදාහරණයක් විදිහට ක්‍රීඩා සමිති, ගොවි සමිති, අන්‍යෝන්‍ය ආධාර සමිති වගේ දේවල් අපිට හඳුන්වන්න පුළුවන්. ඊට පස්සේ රාජ්‍ය සංස්ථා මොනවද බලන්න? සමාගම් පනත යටතේ හැර වෙනත් නීතියක් යටතේ සංස්ථාපනය කළ පූර්ණ අයිතිය රජයේ සතු වන හෝ අයිතියෙන් වැඩි ප්‍රමාණයක් රජයේ සතු වන ව්‍යාපාර රාජ්‍ය සංස්ථා ලෙස හඳුන්වනවා. එතකොට රාජ්‍ය සංස්ථා ගත්තම සම්පූර්ණ අයිතිය රජයේ සතුයි නැත්නම් වැඩි අයිතියක් රජයේ සතුයි. රජය විසින් පත් කරන අධ්‍යක්ෂක මණ්ඩලයක් මගින් රාජ්‍ය සංස්ථා පාලනය වෙනවා. මෙම ව්‍යාපාර විශේෂය හෝ පොදු පාර්ලිමේන්තු පනතක් මගින් හෝ ආරම්භ වෙනවා. එතකොට මේ ව්‍යාපාර විශේෂය පොදු පාර්ලිමේන්තු පනතක් මගින් හෝ ආරම්භ වෙනවා. රාජ්‍ය නීතිගත සංස්ථාව, කොමිසම, අධිකාරිය, මණ්ඩල සහ කාර්යාංශ යන නම් වලින් රාජ්‍ය සංස්ථා හඳුන්වනවා. එතකොට අපි දන්නවා වරාය අධිකාරිය කියලා තියෙනවා. පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය, ජල සම්පාදන මණ්ඩලය, විදුලි බල මණ්ඩලය. එතකොට විවිධ නම් තියෙනවා. මැතිවරණ කොමිෂන් සභාව. අන්න ඒ විදිහට පවතින. අන්න ඒ වගේ දේවල් හැම එකක්ම වැටෙන්නේ මේ සංස්ථා කියන ගණයට. උදාහරණයක් විදිහට ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාව, රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාව, ශ්‍රී ලංකා වරාය අධිකාරිය, විදේශ සේවා නියුක්ති කාර්යාංශය, පොල් සංවර්ධන අධිකාරිය, කෘෂි රක්ෂණ මණ්ඩලය. අන්න ඒ වගේ දේවල් අපිට උදාහරණ වශයෙන් දක්වන්න පුළුවන්. රාජ්‍ය සංස්ථාවල ලක්ෂණ මොනවද බලන්න? අයිතිය හා පාලනය රජයේ සතුයි. නෛතික පුද්ගල භාවයක් පවතින සංස්ථාවලටත් අර සමාගම් වගේම. විශේෂ පනතක් හෝ පවත්නා පොදු පනතක් යටතේ ආරම්භ කරන්න පුළුවන් රාජ්‍ය සංස්ථාව. අඛණ්ඩ පැවැත්මක් තියෙනවා පුතා මේවා. ඒක පුද්ගල ව්‍යාපාර, හවුල් ව්‍යාපාර නෙමෙයි, අඛණ්ඩව පවතිනවා. මේ රාජ්‍ය සංස්ථාවල වාසි මොනවද බලන්න? අත්‍යවශ්‍ය සේවා සම්පාදනය සඳහා උචිතයි. මොනවද? ජාතික ජල සම්පාදනය හා ජලාපවාහන මණ්ඩලය, ලංකා විදුලි බල මණ්ඩලය වගේ දේවල් අත්‍යවශ්‍ය සේවා සඳහා මේ සංස්ථා පවතිනවා. පෞද්ගලික අංශයේ ඒකාධිකාරී බලපෑම් අවම කරන්න දායක වෙනවා. දැන් පෞද්ගලික අංශය ඒකාධිකාරයක් ගොඩනගා ගත්තට පස්සේ ඒගොල්ලොන්ට ඕන මිල ගණන් ණය කරන්න පුළුවන්. එතකොට ඒ පවතින තත්ත්වයන් බිඳ දානවා මේ සංස්ථා මගින්. ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලය,
ගත්තම දක්වන්න පුළුවන්. ඒ වගේම ලාභය මහජනයා සතුයි. මේකෙන් උපයන ලාභයේ මහජනයාට හිමි. ඒවා රාජ්‍ය සංස්ථාවල වාසි. අවාසි මොනවද බලන්න? තීරණ ගැනීමේ ස්වාධීනත්වයක් නැහැ. ඇයි? රජයට අයිතිනේ බහුතරයක්. ඒ නිසා ස්වාධීනව තීරණ ගන්න බෑ. රජයේ මූල්‍ය රෙගුලාසි වලට යටත් වෙනවා. එතකොට රජයේ මූල්‍ය රෙගුලාසි කියලා වෙනම කොටසක් තියෙනවා. ඒ මූල්‍ය රෙගුලාසි වලට අනුව තමයි රාජ්‍ය සංස්ථා ක්‍රියාත්මක වෙන්න ඕනේ. රාජ්‍ය දෙපාර්තමේන්තු බලන්න පුතා මොනවද මේ රාජ්‍ය දෙපාර්තමේන්තු කියන්නේ? අමාත්‍යංශයක් යටතේ ක්‍රියාත්මක වන මුළුමනින්ම රජයේ ඍජු පාලනයට අයත් වන ආයතන දෙපාර්තමේන්තු කියලා කියන්න පුළුවන්. දැන් සංස්ථා ගත්තොත් එහෙම සම්පූර්ණ අයිතිය රජයේ සතුයි නැත්නම් ඒකෙන් වැඩි අයිතියක් රජයේ සතුයි. ඒ කියන්නේ 51% රජයේ සතුයි. ඒවා තමයි සංස්ථා කියලා අපි කිව්වේ. නමුත් දෙපාර්තමේන්තු එහෙම නැහැ. 100%ක්ම දෙපාර්තමේන්තු කවුරු සතුයිද? රජයේ සතුයි. බොහෝ විට මහජනතාව සඳහා විවිධ සේවා සැපීමට දෙපාර්තමේන්තු ක්‍රියාත්මක වෙනවා. උදාහරණයක් විදිහට අපේ රටේ තියෙන ප්‍රබලම දෙපාර්තමේන්තුවක් තමයි ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුව. ඒ වගේම තැපැල් දෙපාර්තමේන්තුව. ওই විදිහට දෙපාර්තමේන්තු රාශියක් අපේ රටේ දකින්න පුළුවන්. රාජ්‍ය දෙපාර්තමේන්තු වල ලක්ෂණ මොනවද බලන්න? අයිතිය හා පාලනය රජයේ සතුයි. නීතිමය කටයුතු වලදී දෙපාර්තමේන්තු ප්‍රධානියා සිය නිල නාමයෙන් පෙනී ඉන්න ඕනේ. එතකොට නෛතික කටයුතු වලදී දෙපාර්තමේන්තුවේ ප්‍රධානියා සිය නිල නාමයෙන් රාජකාරියට අදාළ නිල නාමයෙන් පෙනී සිටින්න ඕනේ. අඛණ්ඩ පැවැත්මක් තියෙනවා දෙපාර්තමේන්තු වලට. අරමුදල් රජය මගින් ලබා දෙනවා මේ දෙපාර්තමේන්තු සඳහා. දෙපාර්තමේන්තු වල වාසි මොනවද බලන්න? ජනතාවට අත්‍යවශ්‍ය වන සේවා සැපීම බොහෝ විට දෙපාර්තමේන්තු වලින් තමයි සිදු කරන්නේ. විශාල ප්‍රාග්ධනයක් අවශ්‍ය දිගුකාලීන සංවර්ධනය සඳහා හේතු වන කටයුතු සඳහා දෙපාර්තමේන්තු මැදිහත් වෙනවා. රජයේ දෙපාර්තමේන්තු වල විශාල සේවක පිරිසක් සේවය කරන නිසා විශාල රැකියා අවස්ථා ප්‍රමාණයක් බිහි කරනවා ඒගොල්ලෝ. ජනතාවගේ සුබසිද්ධිය සඳහා ලාභ අපේක්ෂාවෙන් තොරව සේවා සැපීම දෙපාර්තමේන්තු වලින් සිදු කරනවා. දෙපාර්තමේන්තු වල අවාසි මොනවද බලන්න පුතා? රජයේ මූල්‍ය නීති සංග්‍රහය, ආයතන සංග්‍රහය හා විවිධ චක්‍රලේඛ වලට අනුව දෙපාර්තමේන්තු කටයුතු කරන්න ඕනේ. හා තීරණ ගැනීමේ ස්වාධීනත්වයක් නැහැ දෙපාර්තමේන්තු වලට. ඒක නිසා ඒගොල්ලෝගේ ඒක අවාසියක් විදිහට දක්වන්න පුළුවන්. ඒ වගේම සේවයේ නියුතු අතිරික්ත සේවකයන්ගේ ප්‍රමාණය වැඩි නිසා ශ්‍රම පිරිවැය වැඩි. විශාල ශ්‍රම පිරිවැයක්, විශාල ශ්‍රමය අපතේ යාමක් දකින්න පුළුවන් දෙපාර්තමේන්තු වල. හරි පුතා. එහෙනම් ව්‍යාපාර හා ගිණුම් කරන අධ්‍යයනයේ 3 වෙනි පාඩම මෙතනින් අවසන් වෙනවා. ඊට පස්සේ අපි 11 වසර පළවෙනි පාඩමෙන් සම්බන්ධ වෙමු.